නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම උත්පලාවත් නායක මුලින්ම සිරස්තල. මෙරට දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන අද කොළඹ බණ්ඩාරනායක මාවතින් ආසාදිතයින් 32ක්. සමස්ත ආසාදිතයන් 303ක් දක්වා ඉහළට. අවසන් සියය දින 8කින්. කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇඳිරි නීතිය තවදුරටත්. සති අන්තයේ ඇඳිරි නීතිය දිවයිනටම. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල මත්පැන්හල් අසල දිගු පෝලිම්. බස් මගීන් උපදෙස් නොතකයි. මහා මැතිවරණය පවත්වන්න බලපෑම් කරන්න එපා. මැතිවරණ කොමිසමේ සභාපති කියයි. ප්‍රථම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතින් අදත් ආසාදිතයින් 32 දෙනෙක් හමු වුණා. එය සැලකෙන්නේ වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 303ක්. මෙරටින් පළමු COVID-19 ආසාදිතයා පසුගිය මාර්තු 11 වෙනිදා වාර්තා වීමේ සිට දිනක් තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද තහවුරු කරගෙනු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 109ක්. අද දින හඳුනාගත් සියලුම ආසාදිතයින් කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත 146 වත්තේ පදිංචිකරුවන්. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා ජෛව පටල සාම්ප්‍ර ලබා ගැනීමෙන් පසු ඒ රාත්‍රියේ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පුද්ගලයන් වනවා. ප්‍රදේශයේ පදිංචිකරුවන් 210 දෙනෙකු ඊයේ නිරෝධායනය සඳහා යොමු කෙරුණු අතර ආසාදිත බව තහවුරු වී ඇත්තේ අතරින් පුද්ගලයන් 32 දෙනෙකුගේ. මෙම රෝගීන්ගේ විශේෂත්වය වන්නේ එකම පවුලේ 10 දෙනෙකු ඇතුළත් වීමත් එම 10 දෙනාට අවුරුදු 2 කුඩා දරුවෙක් ඇතුළත් වී තිබෙනවා. නිවාස ගණනාවකින් විසිරි පැවතෙන සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක මාවතේ 90 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජන කළා ඊයේ දිනේදී. තවත් ඉතිරිව තිබෙනවා 100 දෙනෙකු පමණ පරීක්ෂාවට භාජන කළ යුතුයි. මම හිතනවා ඒ භාජන කළුවේ හෙට දිනේදී මීට වැඩි සංඛ්‍යාවක් පොසිටිව් වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමග එම දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු දැමීමට තීරණය කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරීන් සියලු දෙනාට දෛනික ආහාර වේල් සපයා ඇත්තේ බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරණයක් වන ඇයයි. ඊයේ රාත්‍රියේ කෙසෙල්වත්ත ගෝමස්පටු මගින් වාර්තා වූ ආසාදිතයා 146 වත්තෙන් පළමුවරට හඳුනාගත් ආසාදිත කාන්තාවගේ සැමියා සමග කොළඹ මහනගර සභාවේ පෞද්ගලික සනීප ආරක්ෂක සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ සැමියාටද වෛරසය ආසාදිත බව පසුගියදා තහවුරු වුණා. මේ අතර ගෝමස්පටු මග සහ බණ්ඩාරනායක මාවත ප්‍රදේශවල වෛද්‍ය පරීක්ෂණ සඳහා සම්බන්ධ වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සැකසහිත පුද්ගලයන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ආසාදිතයන් සමග ඍජුවම සම්බන්ධතා පැවැත් වූ අලුත්කඩේ ග්‍රෑන්ඩ් පාස් දෙමටකොඩ කොටහෙන සහ කොළොන්නාව වැනි ප්‍රදේශවල පුද්ගලයන් 10 දෙනෙකු යුද හමුදාව සමග සිදු කළ හඳුනා ගැනීමකින් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. දැනට අපි රෝගීන් සොයාගන්නේ අපේ ආශ්‍රිතයින්ගේනේ. ඒතර අපිට සංඛ්‍යාව වැඩි වගේ පේන්නේ. අපි ගොඩක් සාම්පල් ගන්නවනේ අවට ඔක්කොම ඉන්න නිවෙස් වලින් ඒ සේරගෙම කොළඹ බණ්ඩාරනායක මාවත කියන එක ගොඩක් ජනාකීර්ණ තැනක්නේ. ඔතනේ ජීවත් වෙන පරිසරය අනුව අපි දකිනවා ඒ අයගෙන් අවට නිවෙස් වල ළඟම අයට ගියපු ස්වභාවයක්. ඒක තමයි අපි මේ දවස්වල අධ්‍යයනය කරන්නේ. බණ්ඩාරනායක මාවත 146 වත්තෙන් හඳුනාගත් ආසාදිත කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු වන ගාල්ල වටරැක කළුපහන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්
විසින් COVID-19 පරීක්ෂාව සඳහා කරාපිටිරුවහට යොමු කරනු ලැබුවා. ඔහු ඇසුරු කළ පවුල් 14ක පුද්ගලයන් 60 දෙනෙකුට ආසන්න පිරිසකට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසටද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දුන්නා. මේ අතර ඊ ආසාදිතයෙකු වාර්තා වූ ග්‍රෑන්ඩ් පාස් ශ්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප්‍රදේශවාසීන් විසින් අවහිර කළේ මෙලෙසයි. එම ආසාදිතයා 146 වත්තෙන් හමු වූ ආසාදිත කාන්තාවගේ ආසාදිත පුත්‍රයා සමීපව ඇසුරු කළ අයෙක්. COVID-19 පරීක්ෂණ සඳහා පැමිණෙන රෝගීන්ගේ ජෛව පටල සාම්පල බාහිර ප්‍රතිකාර ඒකකයේදීම ලබා ගැනීමට භාවිත කෙරෙන විශේෂ කුටියක් අද හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කෙරුණා. මේ අතර පූනානේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් 34 දෙනෙක් නිරෝධායනය අවසන් කොට සිය නිවෙස් වෙත පැමිණියා. අදාළ පිරිස අප්‍රේල් 4 වනදා රත්මලාන ශ්‍රී ජන මාවතෙන් වාර්තා වූ ආසාදිත කාන්තාව ඇසුරු කළ පුද්ගලයන් වන අතර ඔවුන්ට තවත් දින 14ක් සිය නිවෙස්වලදී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. මේ කිසිම එක්කෙනෙකුට කොරෝනා රෝගය බෝයලා තිබුණේ නැහැ. අවශ්‍ය කරන පරීක්ෂණ සියලු දේවල් අපි කරලා දීලා දැන් අද දවසේ මේ කට්ටිය මෙතෙන්ට බැස්සර පස්සේ බස් එකෙන් සියලුම අය විස බීජ හරණයට ලක් කරලා ඒ ගෙනාපු බඩු මුට්ටුත් ඔක්කොම විස බීජ හරණයට ලක් කරා. අද දිනේත් ප්‍රතිකාර ලැබූ රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගිය අතර මෙරටදී COVID-19 ආසාදනයේ වී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 97ක්. මේ වන විට COVID-19 ආසාදිතව රෝහල් 4ක ප්‍රතිකාර ලබන ගණන 199ක්. වෛරසය ආසාදිත බවට සැකසහිත රෝගීන් 122 දෙනෙකුද වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මෙරටින් පළමු රෝගීන් 100 දෙනා වාර්තා වීමට දින 14ක කාලයක් ගත වූ අතර දෙවන රෝගීන් 100 දෙනා වාර්තා වුණේ දින 19කදී. කෙසේ වෙතත් රෝගීන් සංඛ්‍යාව 200 සිට 300 අභිබවා යාමට ගතව ඇත්තේ දින 8ක් පමණක් වීම විශේෂත්වයක්. දවසේ පුවත දේශීය විරුවන් උදෙසා නොමිලේ පිදෙන ආවරණය විරු අභිමන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. දිවයින පුරා ඒ දිස්ත්‍රික්ක සඳහා ඇඳරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය අද යලි සංශෝධනය කෙරුණා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳරි නීතිය අප්‍රේල් 27 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳරි නීතිය අප්‍රේල් 27 වෙනි සඳුදා පෙරවරු 5 දක්වා ක්‍රියාත්මක බවයි. සෙසු දිස්ත්‍රික්ක 21 ඇඳරි නීතිය අප්‍රේල් 24 වෙනි සෙකුරාදා දක්වා රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්වා පමණක් ක්‍රියාත්මක කරනු ඇති. අප්‍රේල් 24 වෙනි සෙකුරාදා රාත්‍රී 8ට මෙම දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කරන ඇඳරි නීතිය අප්‍රේල් 27 වෙනි සඳුදා පෙරවරු 5 දක්වා බලාත්මක බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක 21හිද අප්‍රේල් 25 වෙනි සෙනසුරාදා සහ අප්‍රේල් 26 වෙනි ඉරිදා අඛණ්ඩව ඇඳරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාටම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ ඇඳරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදී සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවයි. මේ අතර අද දිනේදී කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක 21හි ඇඳරි නීතිය අද පෙරවරු 5 සිට රාත්‍රී 8 දක්වා ඉවත් කරනුද ප්‍රදේශ රැසක අප වාර්තාකරුවන් පැවසුවේ මීට පෙර අවස්ථාවලදී මෙන් ජනතාව විශාල වශයෙන් නගරවලට පැමිණීමක් දක්නට නොලැබුණු බවයි. ප්‍රදේශ රැසක වෙළඳසල්ද වසා තිබුණා. කෙසේ වෙතත් වවුනියාව නගරයේ ආශ්‍රිතව ජනතාව යම් මට්ටමකින් පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. අප වාර්තාකරු පැවසුවේ මීට පෙර ඇඳරි නීතිය ඉවත් කළ අවස්ථාවලට වඩා අඩුවෙන් අද දිනේ ජනතාව නගරයට පැමිණ සිටි බවයි. අද පෙරවරුවේ ඇඳරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව යාපනයේ නගරයේ ජනතාවගෙන් සහ රථවාහන වලින් පිරී ගොස් ඇති ආකාරයක් දක්නට ලැබුණා. අප වාර්තාකරු පැවසුවේ ඇතැම් ස්ථානවල සමාජ දුරස්ථ භාවයේ රැකගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට නොලැබුණු බවයි. මේ අතර බස් රථවල ගමන් ගන්නා මගින් අසුන් ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ උපදෙස් ඇතැම් ප්‍රදේශවල එලෙසම ක්‍රියාත්මක වන ආකාරයත් පොලිස් නිලධාරීන් එම කටයුතු හසුරුවන ආකාරයක් දක්නට ලැබුණා. මේ මොහොත වරවට මා සිටින්නේ අම්පාර ප්‍රධාන බස් නැවතුම් පෙළේ ධාවනය කිරීමට සූදානම් වූ බස් රථයක් තුල අපට දැක්වෙන්න පුළුවන් මේ බස් තුල සිටින ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට අසුන්ගෙන සිටින ආකාරය ඒ වගේම මේ බස් රථයේ සිටින සියලුම දෙනා මුඛ ආවරණ පැළඳගෙන සිටින ආකාරයක් දැක ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම අද දවස තුල අම්පාර දිස්ත්‍රික්කයේ ධාවන බස් රථ තුල සෞඛ්‍ය ආරක්ෂක ලෙස ජනතාව ගමන් කරන ආකාරයක් අපට දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් දක්නට ලැබුණු අතර අදාළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බස් රථ සේවකයන්ට පොලිසිය තරයේ අවවාද කරන ආකාරයද දක්නට ලැබුණා.
කේල් අහන්න නැහැ නේද? අහන්න නැහැ කිව්වනේ. ඔයාලා හිතන් ඉන්නවනම් අපිට කියලා එන්න කියද්දි අතන 20ක් විතර ගැස්සුවා. එච්චර මේ අජෙන් කියන මේව දැන් කරන්න එපා කියලා. තාම කොරෝනා ඉවර වෙලා නැහැ. හරි කොහෙන් හරි එක ලෙඩෙක් හරි පැනලා තිබුණොත් මේ මුළු ඔක්කොම ඉවරයි. ඊට පස්සේ එක නෑ මාස ගානකට රට මාන්නේ. ඊළඟ පාර දැම්මොත් ඇක්ෂන් එකක් ගන්න. ෆිසිකල් ඇක්ෂන් එකක්. එන සෙනෙක රැස්වෙන එක සෙනෙක එකතු කරන එක කරන්න බෑ. ඒකට ඔයාලා දැනගන්න ඕනේ පිටිපස්සේ දොර හරි වහලා ඒ සීට් ගන්නට කියපු කාරණාවක් තිබුණා. දැන් නැග්ග ගත්තට පස්සේ ඉඳ ගත්තට පස්සේ එතනින් බස් එක අරගෙන එහෙම නැත්නම් ඔයාලා කරන්නේ ලොකු වැරද්දක්. මේ අතර රැකී ආරක්ෂා සඳහා පැමිණි ජනතාවට ප්‍රමාණවත් තරම් බස් රථ සැපීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව සිය අප්‍රසාදය පළ කළේ මෙලෙසයි. යන්න බස් නෑ. ඔව්. හරිද? දැන් ආන්ටෙන් දානවා 25. ඉතින් කොහෙද යන්නේ? ටිකට ආවේ එක බස් එකයි ගානේ අකුරේ ඉඳලා. හොඳේ. ඉතින් උදේ 6 ඉඳලා තමයි මේ බස් එක ආවේ. ඉතින් මරුත් හැමදාම කාර්යාලයන කට්ටිය. ඉතින් බග දාලා එන්නත් බෑ මේ උදේ ඉඳලා කට්ටියනේ. ආන්ටෝ වැරදි තුරුම්බ ගෙවුවා කියලා මිනිස්සු කලි නෑ. හරිද? යන්නේ කොහමද ඉඳලා? ඒකට කියන්නේ මාත්‍ර දෙනවා බලන බස් එක. අන්න ඒක කියන්නේ. මෙරට ප්‍රධානතම රෝහල වන ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රවහණය සඳහා රජය විසින් බස් රථ යොදවා තිබුණද ඒවා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජය විසින්ම ප්‍රකාශයට පත් කළ සමාජ දුරස්ථභාවය ආදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට නොහැකිව එම කාර්ය මණ්ඩල සමාජිකයන් දැඩි පීඩාවට පත්ව සිටියේ මෙලෙසින්. බස්වාදී වාහනවාදී හොස්පිටල් ස්ටාෆ් එකේ. හරි. ෆුට්බෝල් උත් යනවනේ. ෆුට්බෝල් දැනවලු. දැන් වැඩිම මේක තියන්න ගන්න. ඇන්ද්‍රේ නීති ඉවත් කිරීමට සමගාමීව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා අද පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා ගමනාගමනයට විවෘත කෙරුණා. අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන කොට්ටාව පිවිසුම ආසන්නයේදී යම් තදපදයක් පැවති බවයි. ඇන්ද්‍රේ නීතිය පැනවීමට පෙර දෛනිකව බිලියත්තේ සිට කොළඹ බලා ධාවනයේ උදුම්රිය අද දිනේදී බිලියත්තේ සිට ඉන්දිරුව දක්වා පමණක් ධාවනය වූ අතර එහි ගමන් ගත්තේ මගින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් පමණයි. මේ අතර මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන සේවා පිළිබඳ සොයා බැලීම සඳහා අද තංගල ඩිපෝ වෙත පැමිණියා. ඇන්දිර නීතිය ලිහිල් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දට අත්හැරුණු නෑ ගමන් යන්නවා. හිතවතුන්ගේ ගමන් යන්නවත් නෙවෙයි අත්‍යවශ්‍ය රාජකාරි වලට යන්න කර්මාන්ත වලට ඒ රැකියා ඒ අවස්ථාවන් වලට යන්න තමයි ඒ ලිහිල් බව ඇති කරන්නේ. දැන් මේ තංගල ඩිපෝයේ බස් රථ මුලින් පටන් ගත්තේ 7ක් විතර. හැබැයි අවසානයේ නෝනේ දැන් 37ක් විතර වෙනකන් බස් රථ වැඩි වෙලා තියෙනවා. පෞද්ගලික බස් රථ කීපයක්ම විශාල මගින් ප්‍රමාණයක් රැගෙන යන ආකාරය පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. මේක ජනතාවට වගකීමක් තියෙනවා. මේ වගේ බස් රථයක වැඩියෙන් එනවා නම් ඉන්න අය කරුණාකරලා විරුද්ධ වෙන්න. මේ කවුරුත් බලින් පටවගෙන යනව නෙවෙයි. ජනතාව මේවට නැගලා ෆොටෝ එකක් ගහලා Facebook දැම්මට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක වැරදි විදියට යොදව ගන්න පෞද්ගලික බස් හිමියන් කටයුතු කරනවා නම් අපි ඒ අයගේ බලපත්‍ර හොසි කරලා ඒ අයට අවශ්‍ය දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. ඇන්ද්‍රේ නීති ඉවත් කෙරුණු ප්‍රදේශවල මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා අවසර හිමිවීමත් සමග අද බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට පෙර සිටම පෝලිම් පැවති බවයි. කාලම ගහුවා කාලම ගහුවා මෙතන තියන්න ඕනේ මිනිහ යවුවේ ඕනේ මිනිහ අරපු ගන්නනේ එහෙමද තව මාසයක් බිව්වේ නෑනේ ඔව් කටු තමයි බිව්වේ කටු පොතේ 2000 මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මත්පැන්සල් විවෘත කිරීමට රජයගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරන රජයෙන් නැවත හිතලා බලන්න තැබෑරුම් අරින්න ගත්ත තීරණ. මේක ඊටාම වැරදි තීරණයක් විදිහට අපි දකිනවා. තැබෑරුම් ඇරීම හරහා වෙන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. ජනතාවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කඩා වැටෙන්න මේ බීමත්කම නිසා ඇති වෙන්න තියෙන හානි. ඒ නිසා අපි නැවත රජයෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා මේ තීරණය වහාම සමාලෝචනය කළා කොරෝනා තත්ත්වය පාලනය කරන තුරු වහාම රටේ සියලුම තැබෑරුම් වහන්න විශේෂ අවදානම් කණ්ඩායමක් තමයි දුම්පානය කරන අය. මේ රටේ කඩහිමියන්ගෙන් ඉල්ලනවා තමන්ගේ අලෙවිසැලේ සිගරට් විකුණන එක తాවකාලිකව හෝ නවත්තන්න රජය මේ සම්බන්ධයෙන් නීති ගේනකම්. මේ දුම්පානය මේ රෝගයේ මාරාන්තික ප්‍රතිඵල වැඩි කරන්න ඍජු ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි නැවත කියන්නේ මේ රටේ දේශපාලකයන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා කොරෝනා දේශපාලනීකරණය කරන්න එපා. මේක හුදු දේශපාලන ගැටුමක් බවට පත් කරගන්න එපා. ඇන්ද්‍රේ නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබියදී වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක පිටුපස කවුළුවෙන් මත්පැන් අලෙවි කළ එහි කළමනාකාරවරිය සහ ගැනුම්කරුවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා.
මේ අතර නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටරීමේ මෙහෙයුම්ද අද ප්‍රදේශ රැසකදී ක්‍රියාත්මක වුණා. ඇඳරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයක් වුවද පෑලියගොඩ නව කැලණිපාලම අසල අද පෙරවරුවේ දැඩි රථ වාහන තදබදයක් පැවතියේ මෙලෙසයි. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බවයි. ඇඳරි නීතිය ලිහිල් කර ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් ආර්ථික වශයෙන් ශක්තිමත් වීම රජයේ අරමුණ බවත් ජනාධිපති මෙහිදී පවසා තිබෙනවා. මේ කාලය තුල මේකත් එක්ක අපි උනන්දු කරනවා හුඟක් කර්මාන්ත කරුවන් ඉරිමත් කරන මේ දේශීය කර්මාන්ත වලට එන්න කියලා. අපි ඇඟලුම් කර්මාන්තයේ දීලා ඉන්න අයටත් අපි කියලා තියෙන්නේ මේක ඩයිවර්සිෆයි කරන්න. ඒගොල්ලන්ගේ කෘෂි කර්මාන්තය විවිධ කර්මාන්ත වලට යොමු කරන්න කියලා. ඉතින් ඒ කාර්යයේදී එයාට අවශ්‍ය උදව් උලුවන් තරම් දෙන්න. ඒකම මේක නිසා නැති වෙලා තියෙන රැකියා ස්වයං රැකියා පිළිබඳවත් අධ්‍යයනයක් කරලා ඒවට කොහොමද අපි උදව් කරන්න කියන කාරණයක් වැදගත්. දැන් සංචාරක ශාස්ත්‍රයේ සංචාරකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයටත් වඩා මේ දිගටම තිබෙන හෝටල් වල ඒගොල්ලෝ වැඩ කරන ඒ වගේම ස්වයං රැකියා වශයෙන් කරගෙන ගිය එය ගැනත් අපි බලන්නට වෙනවා. මේ සමස්තයක් වශයෙන් ජන ජීවිතය යථා තත්ත්වයට ගෙනීමට මොන විදියටද රජයක් හැටියට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන අපි නිලධාරීන් වශයෙන් හිත යොමු කරලා ඒක ගැන සාකච්ඡා කරලා ඒ අවශ්‍ය තැන්වලට ක්‍රියාත්මක වෙලා ඒක කරන්න එක ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා මේ ඉදිරි මාස කිහිපය තුළ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මක නො වූ තැපැල් සේවා කටයුතු ඇඳරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට සිට ආරම්භ කරන අතර තැපැල් බෙදීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවා. අධිකරණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක් අද පැවැත්වුණේ විශේෂ භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල එදිනෙදා වැඩ කටයුතු මේ මාසයේ 27 වෙනිදා සිට පටන් ගැනීමට පිළිගනී කරා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනටමත් මේ කාලය තුළදී එකතු වෙලා තියෙන 3500 පමණ වූ මත්ද්‍රව්‍ය පිළිබඳ චාර්ජයට යවිතු වාර්තා සකස් කරමින් පවතිනවා. වාර්තා ටික අධිකරණයට යවුවොත් අපිට විමාන බන්ධනාගාරවල ඉන්න අඳවියන් විශාල ප්‍රමාණයක් අප පිට මුදවා හරින්න පුළුවන්. ලුත්කඩේ උසාවිය අවට ඇති වෙලා තිබෙන නව තත්ත්වය අනුව ඒ අවට තියෙන අධිකරණ කිසිවක් විවෘත කිරීම පිළිබඳව දැනට තීරණයක් ගැනීමට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ කටයුතු සියල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ගිහිලා තියෙනවා. සෑම බන්ධනාගාරයක් හා උසාවියක් සමගම ස්කයිප් තාක්ෂණික මගින් එකී සම්බන්ධතාවය කරමින් ඒ රැඳවියන් උසාවියට ගියේ නැතුව බන්ධනාගාරයේ තුලම කියලා ඒ කටයුත්ත කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදන ලෙස බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. මේ අතර ඇඳරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව වගකීමෙන් කටයුතු කරන ලෙස මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත්සිරි හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලිහිල් කරන ලද ඇඳරි නීතිය කාලය තුලදී වගකීමෙන් අවබෝධයෙන් රජයේ උපදෙස් සහ සෞඛ්‍ය අංශවල වටිනා උපදෙස් ආවාද ආරක්ෂක අංශ වලින් හසුරුවන ආකාරයට ඉවසීමෙන් කටයුතු කිරීම ඔබ හැම දිනාගේම යුතුයකම හා වගකීම් වන බව මේ වෙලාවේ පෙන්වා දෙන්නට කැමැතියි. මේ අතර ඇඳරි නීතිය ක්‍රියාත්මක වූ කාල සීමාව තුළ ඒ උල්ලංඝනය කළ පුද්ගලයන් 34183 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවා. පොලිස් බහරයට ගැනුණු රථ වාහන සංඛ්‍යාව 8732ක්. ආරක්ෂකංශ විසින් ඇඳරි නීති රාජකාරීවල නිරත වන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. ජනතාවගේ ලැබෙන සහයෝගය අනුව මෙම ඇඳරි නීතිය ඉවත් කිරීම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවාද තවදුරටත් මෙය ලිහිල් කරනවාද කියන කාරණය පිළිබඳව ඉදිරියේ තීරණ ගැනීම සඳහා නියමිතව තිබෙනවා. සෑම දිස්ත්‍රික් මායම් හරහාම ගමන් කරන සෑම තැනැත්තෙක් පිළිබඳව පරීක්ෂා කරන ලබන අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාව ලබා දීම නිසි ආකාරයෙන් සිදු නොවූ බවට මට්ටක්කුලියේ ජනතාව ග්‍රාම සේවා නිලධාරීන්ට චෝදනා කළා. පසුවම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගැනුණා.
මේ අතර පානදුර ප්‍රදේශයේ සාග්‍රමාවතේ ජනතාවද මෙම 5000 දීමනාව ලබා දීම අක්‍රමවත් අයුරින් සිදු කළ බවට නිලධාරීන්ට චෝදනා කළා. අසරණ මිනිස්සුගේ කැපුවා නම් කපලා තියෙන්නේ අපි හැදපු ලැස්තු කපලා තියෙන්නේ. ඔබ සැමට නිරෝගී සුවයෙන් පිරි සුරක්ෂිත අලුත් අවුරුද්දක් වේවා. මේ මංචි ප්‍රාර්ථනයයි. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 24 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාවද 1,65,000 ඉක්මවන නමුත් ලොව රටවල් රැසක් නිරෝධායන නීති රීති ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. COVID-19 ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් 1,65,195ක් මිය ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 75,804ක් වාර්තා වීමත් සමග ලොව පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24,15,299 දක්වා ඉහළ ගියා. වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 25,844ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7,64,265 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 40,565ක්. ඇමරිකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ නිව්යෝක් ප්‍රාන්තයෙන් මේ වන විට දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසනවා. එවන් පසුබිමක ඇරිසෝනා, කොලරාඩෝ, මොන්ටානා සහ වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක ජනතාව නිවෙස්වල රැඳී සිටින ලෙසට කර ඇති නිරෝධායන රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 පාලනයට අසමත් බවට චෝදනා කරමින් ට්‍රම්ප් ගොඩනැගිල්ල ඉදිරිපිට ව්‍යාජ මලසිරුරු තබා ගනිමින් පිරිසක විරෝධතාවක නිරත වන ආකාරයයි මේ. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල ඇති ස්පාඤ්ඤයෙන් මේ වන විට COVID-19 ආසාදිතයන් 2,210ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 20,852 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවන් පසුබිමක රට වසා දැමීමට ගෙන ඇති පියවර මැයි මාස 9 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ස්පාඤ්ඤ අගමැතිවරයාගේ අවධානය යොමු තිබෙනවා. නමුත් ජර්මනිය, නෝර්වේ, පෝලන්තය වැනි රටවල් නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානය යොමු කර ඇත්තේ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ක්‍රමික අඩුවක් දක්නට ලැබෙන පසුබිමකයි. ඒ අනුව ජර්මනිය සුළු පරිමාණ ව්‍යාපාර විවෘත කිරීමට අවසර දී තිබෙනවා. නෝර්වේ රාජ්‍ය පෙරපාසල් විවෘත කිරීමට අවධානය යොමු කර ඇති අතර උද්‍යාන සහ වනාන්තරවලට ඇතුළු වීමට පෝලන්තය අවසර දී තිබෙනවා. ඩෙන්මාර්කයේද ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට පියවරගෙන ඇත්තේ ආසාදිතයන් අඩුවෙන් වාර්තා වන පසුබිමකයි. මේ අතර ප්‍රංශයේ පැරිස් අගනුවර අඩු ආදායම්ලාභී ජනතාව පොලිසිය සමග මෙලෙස ගැටුම් ඇති කරගනු ලැබුවේ නිරෝධායන රෙගුලාසි ලිහිල් කරන ලෙසට බල කරමින්. මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙරළ තීරයන් ජනතාවට විවෘත කිරීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු තිබෙනවා. මීට අමතරව එරට ප්‍රාන්ත කිහිපයක පාසල් යලි විවෘත කිරීමට පියවරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් නිරෝධායන රෙගුලාසි ලිහිල් කළ නමුත් රට වසා දැමීමට ගත් පියවර තවත් සතියකින් දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර අසල්විසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව COVID-19 ආසාදිතයන් 1,540 දෙනෙකු වාර්තා වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. එය දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනයි. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,656 දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 559 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැයි මාස 3 වෙනිදා දක්වා වසා දමා ඇති ඉන්දියාව අද සිට ක්‍රියාත්මක වන පරිදි නීති කිහිපයක් ලිහිල් කිරීමට පියවරගෙන ඇති අතර වෛරස අවදානම අඩු ප්‍රදේශවල කෘෂිකර්ම කටයුතු, භාණ්ඩ ප්‍රවාහන සහ බැංකු සේවා පවත්වාගෙන යාමට ඉඩ සලසා තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයට සමත් වූ චීනයේ බීජිංහි සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. එවන් පසුබිමක චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පවසන්නේ COVID-19 වසංගතය පිළිබඳ චීනය විනිවිද භාවයකින් කටයුතු නොකරන බවට ඕස්ට්‍රේලියාව පසුගියදා නැගූ චෝදනා පදනම් විරහිත බවයි. මහමැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතු බවත් මැතිවරණය කල්තවීමට හෝ පැවැත්වීමට බලපෑම් කිරීමට කිසිවෙකුටත් නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ එළඹෙන මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡා කිහිපයක් අද පෙරවරුවේ පැවැත්වුණා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මතුවැති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දහවල් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් හා සෞඛ්‍ය අංශ බලධාරීන් අතර පැවැත්වුණා.
ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය, වසංගත රෝග විද්‍යාලයක අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණ ගන්නවා ඇති. කොහොමවත් ඔවුන්ට අපේ සහයෝගය ලබා දෙනවා. එතකොට මැතිවරණයකට යන්න සූදානමක් තියෙන එකට යයිද? මැතිවරණ කොමිෂන් සභාව තමයි ඒක තීරණය කරන්නේ. ඔවුන්ට සහාය දැක්වීම තමයි අප විසින් කරනු ලබන්නේ. COVID-19 පැතිරෙන එක වළක්වන්න සෞඛ්‍ය පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියනවාද කියන එක විතරයි සාකච්ඡා කරන්නේ. මේ අවස්ථාවේදී මැතිවරණයකට යාම සම්බන්ධයෙන් ඔබතුමියලාගේ මතය කොහොමද? මොන වගේ උපදේශයක් දුන්නේ ඔබතුමියලාද? නෑ අපෙන් අහන්නේ සෞඛ්‍ය ක්‍රමානුකූලව කරන්න ඕන ක්‍රියාපටිපාටිය විතරයි තීරණ ගන්න එතුමා. ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් හා සියලු දිස්ත්‍රික් ලේකම්වරු අතරයි. ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් විමසීම සඳහා සමගි ජනබලවේගයේ පක්ෂීය නියෝජිතයින් කිහිප දෙනෙක්ද අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. 19 වෙනිදා වෙනකොට ප්‍රශ්න ඉවර වෙනවා කියලා කිව්වට අවාසනාවකට 19 වෙනිදා තමයි වැඩිපුරම ආසාදිතයන් සංඛ්‍යාවක් හොයාගත්තේ. අපිට ඡන්දේ ඕනේ. හැබැයි ඒක අපේ මිනිසුන්ගේ ජීවිත අවදානමක් නැති විදියට තමයි වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයෙන් ওই මතය දින්නේ. එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරයක් ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක මොන වුණත් මේ ඔක්කොම UNP කාර්යෝ. ආණ්ඩුව කියන්නේ ඔබතුමාලගේ අසමගිය නිසා ඔබතුමාලා මේ ඡන්දේ කල් දාන්න උත්සාහ කරනවා කියලා. ආණ්ඩුවට නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. නමුත් යථාර්ථයේ ඇවිල්ලා ජනතාවගේ ජීවිත පරදුවට තියලා මායාවේ ඡන්දයක් කරන්න අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. මේ අතර සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණවල ඡන්දය දමන්නට ජනතාව ජීවත් වෙන්නට ඕන. ඒ නිසා කරුණා කරලා කොරෝනාව මර්ධනයට පත් වුණායින් පස්සේ මැතිවරණය පවත්වන්නේ කියලා මම මැතිවරණ කොමිසමට යෝජනා කරනවා. මැතිවරණ කොමිසමේ සියලුම සමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. බලපෑම් වලට ලක් නොවි රටදය වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් මේ වැදගත් තීන්දුව ගන්න. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරු හෙට පෙරවරු 10ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මේ අතර මහමැතිවරණය පැවැත්වීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පසුගිය 16 වෙනිදා නිකුත් කළ ලිපිය අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. එහි දැක්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අප්‍රේල් 14 වෙනිදා තමාට දුරකථන ඇමතුමක් දී අද පැවැත්වෙන කොමිසමේ රැස්වීමට සහභාගී වන්නේ දැයි විමසා මේ මාස 28 වෙනිදා මැතිවරණය පැවැත්වීමට නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවයි. අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් රත්නජීවන් හූල් මහතා මෙම ලිපිය සභාපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මේ මාස 28 වෙනිදා මැතිවරණය පැවැත්වීමට එකඟ නොවීම සම්බන්ධයෙන් ඔහු කරුණු 7ක් යටතේ සිය මත ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මහමැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ මහමැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුඩු දෙන හෝ සමාජ සංවේදී කරුණු කොමිෂන් සභාව තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිෂන් සභාව අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි. එහින් තම මතය දැන් ප්‍රකාශ කිරීමට නොහැකි වුවද පවත්නා තත්ත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳ කොමිෂන් සභාව සාකච්ඡා කරන බවෙහි සඳහන්. කල්තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය කොමිෂන් සභාව සතු බව අවධාරණය කරන සභාපතිවරයා පවසන්නේ මැතිවරණය කල්තැබීමට හෝ පැවැත්වීමට කිසිවෙකුටත් මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් කළ නොහැකි බවයි. සභාපතිවරයා සිය සටහන අවසන් කර ඇත්තේ මෙසේයි. උපුටා ගැනීම. මා 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයෙකුට පක්ෂයකට කණ්ඩායමකට විශේෂ පක්ෂපාතීත්වයක් දක්වා නැත. ඉදිරියට දක්වන්නේද නැත. මාගේ පක්ෂපාතීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය. ජනතාවට පමණක්මය. COVID-19ට පරාජය. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. උපුටා ගැනීම අවසන්. ජාතික සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මැතිවරණය කියන්නේ සමස්ත ජනතාවගේ මතය. එහෙම නැතුව කොරෝනා වසංගතය නිසා ඡන්දය දාන්න කැමති අයගේ මතය සහ ඡන්දය දාන්න අකමැති අයගේ මතය නෙවෙයි. ජනමතය ලබා ගැනීමට නම් මැතිවරණ ප්‍රචාරණ යන්ත්‍රණයක් සිද්ධ කරන්න. මේ ආරම්භ වෙන sannivedanaya නිසා මේ අපි බලාපොරොත්තු වෙච්ච මේ ආරක්ෂිත තත්ත්වය කොහොමද තියාගන්නේ? ඉතින් මේකද රජය බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇඳරි නීතිය යම් කාල සීමාවකට ඉවත් කළ යුතුයි කියලා කියපු ගමන් අපිට පේනවා විපක්ෂයේ නියෝජනය කරන පාර්ශවයන් විසින් කරන ප්‍රකාශ.
කියනවා මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන. අපේ ප්‍රමුඛතාවය මැතිවරණය නොවේ. අපේ රජයේ ප්‍රතිපත්තිය අනුව COVID-19 මේ රටෙන් තුරන් කිරීම තමයි අපේ ප්‍රමුඛතාවය. රාජ්‍ය සේවා කළමනාකාර සහකාර නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා තැපැල් සේවා සංගමය කියනවා තමන්ට මැතිවරණය සඳහා රාජකාරී කරන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ කවුද කැමති මාරයාට අතවනවන තමන් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ? මේ මාරයාගේ මැතිවරණයට අපි බරපතල ලෙස විරුද්ධ වෙනවා. හැමදාම මුළු රටටම ඇඳිරි නීතිය දාලා ඇඳිරි නීතිය සම්පූර්ණම කරලා යනකොට රටක් ඉදිරියට යන්නේ කොහොමද? අපිට පේනවා නොයෙකුත් විදිහේ දෝෂාරෝපණ නොයෙකුත් විදිහේ චෝදනා එල්ල කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. व्यसन හමුවේ මැතිවරණ ජයග්‍රහණය කරන්න පාර කපාපු උදවිය යුද්ධය ඒ व्यसනය හරහා ජයග්‍රහණය කරා මාවත හදාගත්තා. පාස්කු ප්‍රහාරය හරහා පාර හදාගත්තා. අද වෙනකොට මේ व्यसනය හමුවේ ජයග්‍රහණය හරහා පාර හදාගන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවයි කියලා අපි චෝදනා කරනවා. මේ තියෙන තත්ත්වයෙන් සාමාන්‍ය තත්ත්වයට රටපත් වෙච්ච ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න වෙනවා. මොකද පාර්ලිමේන්තුව අවශ්‍යයි. අපි කියන්නේ අපි මැතිවරණ වලට බය නැහැ. රටේ තත්ත්වය සමතේටපත් වෙන පළමු මොහොතේම මැතිවරණයක් පැවැත්විය යුතුයි. මේ පාර්ලිමේන්තුව පවත්වන්න නැතුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයට ඕන කරලා තිනවා. විසුරුවා හැරලා නැවත නාම යෝජනාත් කැඳවලා තීද්දි අර පරණ පාර්ලිමේන්තුව කැඳව ගන්න. ඉතින් පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේ කොහොමද? නීතිමය වශයෙන් මොකද්ද තියෙන අයිතිවාසිකම? මාස 3යි මැතිවරණය පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවලා ජුනි මාසේ 2 වෙනිදා වෙනකොට මාස 3ක කාලය සම්පූර්ණ වෙනවා. එතනින් පස්සේ මැතිවරණයක් පැවැත්වීම සඳහා නම් පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන හැටියට අපි දැන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මාස 3ක් ගියයින් පස්සේ පාර්ලිමේන්තුව නොකැඳවනවා නම් එතනක් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙල. මේ වෙලාවේ නැවත පාර්ලිමේන්තුව කැඳවීමක් සිද්ධ කරන්න පඩි එපා, දීමනා එපා, පෙන්ෂනුත් එපා, මුකුත් එපා. පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන පනත් ටික සම්මත කරලා දෙන්නම්. මේ කොරෝනා වසංගතය ඉවර කරන්න කියන පණිවිඩයත් අපි විපක්ෂයේ විදියට ලබා දෙනවා. මෙම වසංගත තත්ත්වය ඉතාමත්ම අඩු කරලා නැවත මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රටේ මැතිවරණයකට අවශ්‍ය කරන වටපිටාව හැදුනට පස්සේ තමයි මැතිවරණයක් පවත්වන්න ඕන. ඒක තීන්දුව කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමා. පවතින තත්ත්වය හමුවේ ඇඳිරි නීති ඉවත් කිරීම සහ මහමැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. මේ ඇඳිරි නීති ඉවත් කිරීමේ පිටිපස්සේ තියෙන මැතිවරණයකට යාම සඳහා අවශ්‍ය පළවෙනි පියවර තියෙන එක රටේ ජනතාවට මනසට කාවක් දෙනවා. මේ වෙනකොට ඇඳිරි නීතිය ඉවත් වෙලා තියෙනවා. රටේ තියෙන තත්ත්වය සාමාන්‍යයි. ඒ නිසා අපි මැයි මාසයේ අවසාන දිනයක මැතිවරණයට යන්න සූදානම් වෙනවා කියන එක. වෛද්‍යවරුන්ගේ සහ ජනාධිපති කාර්යසාධක බලකායේ උපදේශ මත නැවත වතාවක් මේ ඇඳිරි නීති ලිහිල් කරන්න නැතුව තව කාලයක් ඇඳිරි නීතිය දීර්ඝ කරන්න කටයුතු කරලා තියෙනවා. මැතිවරණයක් කැඳවලා තියෙනවා. ඒ මැතිවරණයේ කැඳවුවේ කොරෝනාට වසංගතයේ මේ රටේ ව්‍යාප්ත වීමක් පිළිබඳව කතා කරන්න කලින් කියනවා මැතිවරණ කොමසාරිස්වරයාට බලය තියෙනවා නියමයන් නියම කරන්න. එහෙම සුදුසු නොවේ නම් ඇඳිරි නීතිය වෙනත් නීති ගෙන ආ යුතු තිබෙනවා. ඒතකොට වෙනත් නීති නැහැ. වෙනත් නීති ඉක්මනින් ගේන්න තමයි පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවලා අදාළ තීන්දුව ගත යුතු තිබෙන්නේ. මීට කලිනොත් කැබිනට් මණ්ඩලය විසිරෙව්වා. නව කැබිනට් මණ්ඩලයක් ආවා. නව අග්‍රාමාත්‍යවරයෙක් ආවා. මේ අයට කොහොමත් මේ පිළිබඳ මන අත්දැකීමක් සහ පළපුරුද්දක් තිබෙනවා. යම් විදිහකින් කොහේ හෝ සමාජය තුලින් රෝගීන් මතුවෙන්න ගත්තොත් ආපහු මේ ලොක්ඩවුන් තත්ත්වයට ඒ ප්‍රදේශවලට යන්න සිද්ධ වෙයි. මැතිවරණය පවත්වන්න අවශ්‍යයි. අද රජයක් නැහැ මේ රටේ මුදල් අනුමැතියන් ලබා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ පාර්ලිමේන්තුව කැඳවලා මේ රෝගය මර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා. දැන් රටේ කොරෝනා වෛරසය නැහැ. අපි දැන් සාර්ථකයි ලෝකේ 3 වෙනි තැන, 4 වෙනි තැන, 5 වෙනි තැන, 9 වෙනි තැන කියලා එක එක තනතුරු දාගෙන දැන් මේ මැතිවරණයට යන ගමනක් තමයි සූදානම්. කොරෝනා වෛරසය පාලනය කරන්න ඇඳිරි නීතිය දාන එක හරි වෙනත් දෙයක් හරි ඒක පිළිවෙලකට කරන්න කියන එක තමයි අපි කියන්නේ. දැන් ඔය කෑ ගහන්නේ මැතිවරණයට බය මුහුණ දෙන්න බැරි කණ්ඩායමක් විතරයි. මෛත්‍රීපාල ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ඇතුළු ආණ්ඩුවක් මේ කාලේ කොරෝනා එකේනකොට හිටියා නම් එහෙම මෙලා ඇමරිකාවට වඩා හපන් රටක් බවට මේ ලංකාව පත් වෙන්න ඉඩ තිබ්බා. ඔය මෝඩ දේශපාලඥයෝ කියන දේවල් අහන්නේ ගෝඨාභය මහත්තයා. එතුමා රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය ශාස්ත්‍ර නිලධාරීන් කියන දේවල් අහලා රට පාලනය කරනවා. ඒ නිසා තමයි මේක මේ තත්ත්වයට පාලනය කරගන්න පුළුවන් උනේ. මේ හදන්නේ කොරෝනා වසංගතයේ මේ රටේ වැඩි දියුණු කරලා ව්‍යාප්ත කරලා ඒ හරහා මරණ ඇති කරලා ඒ මල මිනීමතින් නැවත වාරයක් ආයේ බලයට එන්න දරන නීච උත්සාහයක් කියලා මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. මම හිතන්නේ මේක අපේ රටේ ජනතාවට කරන සාහසික අපරාධයක්, සාහසික ක්‍රියාවක්. හැමදාම කර්ෆියු දාගෙන රට වහගෙන ඉන්නත් බෑ. රටේ ආර්ථිකය කඩා වැටෙනවා. නිරෝධනයට ලක් වෙච්ච පිරිස අතරේ අපි බලාපොරොත්තු වුණා මේ වගේ පිරිසක් මතුවේ කියලා. ඉතින් ඒ අයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කරනවා. සකකාර අය අද නිරෝධන මධ්‍යස්ථානවල ඉන්නවා. මේක මේ මැතිවරණ නොපවත්වා ඉන්න තරම් ලොකු දෙයක් නෙවෙයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන හෙට දිනයේ එම ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් වූවන් සිහිපත් කිරීමට සියලු දෙනා එක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික පිරිසක් මිය ගිහින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මේක ආසියාව විතර නොවේ. ලෝක මට්ටමේම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයයි. ශ්‍රී ලාංකිකයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර අමුතු දෙයක් නෙවෙයි. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය බෙදුම්වාදයට විරුද්ධව පැවති යුද්ධ කාලයේ අපි අත්දැකපු ප්‍රහාර වලට වඩා වෙනස්. පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණ දිනය ඉලක්ක ස්ථාන සහභාගී වන ත්‍රස්තවාදීන්ගේ නම් ලිපින ඇඳුම්පත් අංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශය විසින් කල් තියාම එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණා. ඒ නිසා මේ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. කොළඹ අගරාජගුරු අතිඋතුම් මල්කම් ආදින රංජිත් හිමිපාණන් මේ ප්‍රහාරයෙන් මිය ගිය අය සීකරමින් තම නිවාසවල පහනක් දැල්වන්න කියලා සියලුම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා. 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබූ ආබාධිත තත්වයට පත් වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය දේශපාලන සූදුවක් බවට පත් කර නොගන්නා ලෙස සිංහල ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්. අපිට නොයෙකුත් සසනීය ආරංචි මාර්ග තහවුරු කරනවා. මේ වෙන විට රිෂාඩ් බදුරුදීන් තමන්ගේ කෝටි ගණන් වෙච්ච ධනය විසි කරමින් තමන්ගේ සහෝදරයා මුදව ගන්න, ඒ වගේම මේ හිජාස් හිස්බුල්ලා කියන මේ ත්‍රස්තවාදයට අනුබල දුන්න ආධාර කරපු මේ නීතිඥවරයා මුදව ගැනීම මෙහෙම එක නියැලෙනවයි කියලා. ඒ නිසා අපි දිගින් දිගටම රජයට කියනවා කරුණා කරලා මේ පාස්කු ප්‍රහාරය දේශපාලන සූදුවක් කරගන්න එපා. ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධව මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න හමුවේදී බොහොම ගිල්ටි ස්වභාවයෙන් තමයි උත්තර දුන්නේ. ඒ හිරු රූපවාහිනියෙන් සජීවීව ලබා දුන්න ඒ ප්‍රචාරණයේදී අපි දැක්කා වත්මන් වැඩබලන පොලිස් පරීක්ෂකවරයා රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාව සුද්ධවන්තයෙක් විදිහට චරිත සහතිකයක් දුන්න පොලිසියේ ඉහළ පොලිස් නිලධාරීන් යටතේ තමයි මේ පරීක්ෂණ සිදු වෙන්නේ. එතකොට නැවත වතාවක් ඔහුව පරීක්ෂණ සඳහා කැඳවීම මත මේ පොලිසියේ දෙබිඩි පිළිවෙත පිළිබඳව විශාල සැකයක් මතුවෙනවා. මොකද මේ නඩු කටයුත්ත අවසානයේ පොලිසිය මීට වඩා වෙනස් කතාවක් කියයිද කියලා වැඩබලන පොලිස්පතිතුමාට කියන්න කැමති. මේ ගැටලුවේදී විතරක් නෙමේ රට තුල දැන් උද්ගත වෙලා තියෙන සියලු ප්‍රශ්න ගැටලු කාරණාවලදී සැක සහිත හැසිරීමක් ඔබතුමා තියෙන්නේ. එක්ක ඉල්ලාස් වෙන්න ඕනේ, නැත්නම් වැඩබලන පොලිස්පතිවරයාව ඉවත් කර පොලිස් කොමිසම වෙන ස්ථාවර පොලිස්පතිවරයෙක් පත් කරන්න ඕනේ. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Taman ලබා දුන් වීඩියෝ පටයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහමඩ් මිෆ්ලාන් මවුලපිතුමන් අද පොලිස් මුලස්ථානයට පැමිණියා. අපි දන්නවා ඊයේ පෙරේදා CID එකෙන් රිෂාඩ්ගේ මල්ලි රියාජු අත්අඩංගුවට ගත්තා. ඒ වුණාට අද වෙනකන් සහරානුත් එක්ක ඍජුවම සම්බන්ධ තියාගත්ත හිටපු රවුෆ් හකීම්ව විමර්ශනයක් කරලා නැහැ. ජනාධිපතිතුමාගෙන් ඉතාමත් කාරුණික ඉල්ලීම තමයි මගේ. කරුණා කරලා එට වෙනකොට සහරාන් වගේ අයව බිහි කරපු දේශපාලකයන්ව වහාම අත්අඩංගුවට ගන්න එමෝම දෙන් කියනවා ජනාධිපතිතුමා හිටපු වග කියන්න ඕනේ කියලා. මම නම් කියන්නේ සිරිසේන මහත්තයා විතරක් නෙවෙයි යහපාලනේ හිටපු 120ම මේකට වග කියන්න ඕනේ. ඒකට හේතුව තමයි ආණ්ඩුවේ හිටපු 120ටම දන්නවා මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒත් නිහඬව හිටියා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ පක්ෂ නායක නටරාජා රවිකුමාර් ඇතුළු පිරිසක් අද පොලිස් මුලස්ථානයට පැමිණියා. එතුමා කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඊට වඩා ලොක්ෙක් වගේ. එයා ඇවිල්ලා මේ මනෝ ගණේෂන් පිස්සෙක් එයා. එයාව මේ පාරේ කොළඹ ජනතාව ගෙදරට එවන්න සූදානම්. ඒෙන්ද මොනවාරි එකක් කරලා ජනතාවගේ මතේ වෙනස් කරලා ජනතාවේ ඡන්දෙට ඒක කරනවා. ඒෙන්ද අපි කියන්නේ වැඩබරන පොලිස්පතිතුමා වික්‍රමරත්න මහත්මයාට කියන්නේ එතුමාව අත්අඩංගුවට හරගෙන මේකට විමර්ශනයක් අනිවාර්යයෙන් පවත්වන්න ඕනේ කියලා. තමන්ගේ මතය කියනකොට මෙයා හිතනවා මෙයා දෙමළ ජනතාවගේ නායකයා කියලා. ඇත්තට කියන්නේ එයා නෙමෙයි දෙමළ ජනතාව නායකයා. බොරු කතාව කියලා මේ ජනතාව මුලා කරන්න මෙයා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට රැවටෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ කොරෝනා මර්ධන ව්‍යාපාරය රජය
රජය විසින් සිද්ධ කරගෙන යන කඩාකප්පල් කරන විදිහේ කොරෝනා මර්ධන ව්‍යාපෘතිය පිළිබඳව මෙරටේ ජනතාවගේ සැකසංකා ඇති කරලා ජාතිවාදී වර්ගවාදී විදියට ගැටලුවක් නිර්මාණය කරන්න දැඩි උත්සාහයක් නියැලුණා. ඒ නිසා අපි කියනවා පොලිසියට වහාම මනෝ ගණේෂන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න කියන කාරණාව. මොකද මනෝ ගණේෂන්ලා කියලා කියන්නේ හැමදාමත් ප්‍රභාකරන්ලගේ ඉඳලා ගණදුනුකම් පවත්වලා ආදකම් පවත්වලා කාලෙන් කාලයට තාලෙන් තාලයට වෙනස් වෙච්ච මිනිස්සු. මනෝ ගණේෂන් හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിවරයෙක්. ඔහුගේ ප්‍රකාශය මම අදත් ඊයේත් හෙටත් ප්‍රතික්ෂේප කරනවා තරේ හෙලා දකින්න. ඊට පස්සේ ඔහු ඊයේ කරනවා නැවත ප්‍රකාශයක්. නෑ මම මේ හමුදාපතිතුමා කියපු දේ කිව්වේ කියලා. රටේ බුද්ධ්‍යංශය සෞඛ්‍ය සේවාවල් හෝ නොදැනුවත්ව කොරෝනා රෝගීන් ඉන්න තැනක් දන්නවනම් මනෝ ගණේෂන් ඒක අහන්න දිනේ මනෝ ගණේෂන්ගේ. සාධාරණයි මේක. ඊටාම වැරදි. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවශ්‍යව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මෙවන විට ගම් නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ අතර සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ආරම්භී හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOC සමාගමත් සමග අත්වැල් බැඳගෙන අපි ආරම්භ කර දින ගණනාවක් වෙනවා. එදා පටන් අද දක්වා එකම ආකාරයට මේ සහන යාත්‍රා ක්‍රියාන්විතය අපි ඉදිරියට ගෙනනවා. ඔබ දන්නවා හිරු ටීවී මාධ්‍ය නාලිකාවේ සභාපතිතුමාගේ සංකල්පයක් අනුව තමයි මේ සියලු කාරණා අපි ඉදිරියට රැගෙන යන්නේ. හිරු මාධ්‍ය ජාලය මාධ්‍ය ආයතන විදිහට කරන මෙහෙවර ඉතාම විශිෂ්ටයි. ඉතින් ඒ විශිෂ්ට වූ කාර්යභාරය ඉදිරියටත් කරගෙන යන්න ඔබ හැමදෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුසගින්න තමයි ප්‍රධානම රෝගය නම් බඩගින්න. ඒ නිවාලන්නට මේ ගන්නා උත්සාහය තුළ මෙලෙස පරිත්‍යාග කිරීම බෝධිසත්ව ගුණයක්. මේ ජීවිතය පරාර්ථ චර්යාව විශේෂී යෙදිය යුතු බව අවබෝධ කරගත්ත හිරු මාධ්‍ය ආයතනය මේ සිදු කරනු ලබන උදාර සත් කටයුත්ත බොහොම අගය කොට සලකනවා. අනේක වාරයක් පින් දෙනවා. මොකද මිනිස්සු අසන්නලා ඉන්න වෙලාවේදී මේ හිරු මාධ්‍ය ජාලයෙන් ඉදිරියට ඇවිල්ලා මේ කරන සමාජ සත්කාරය ගැන අපිට වචනෙන් වටිනාකම කියන්න අපහසුයි. මේ මානසික මෙහෙවර දියත් කරන පුරදෙන සෑම කෙනෙකුටම අපි ප්‍රාර්ථනා කරනවා දේව ආශිර්වාදය නොඩුව ලැබෙන්න කියලා. මේ අතර දිවිනේ විවිධ පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට විවිධ පරිත්‍යාගයන් මේ වන විට ලබා දෙමින් සිටින්නේ අපගේ ක්‍රියාන්විතය පිළිබඳ වූ අසීමිත විශ්වාසය නිසායි. කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආඩියාගල කහගල්ල ශ්‍රී නාමල් විහාරස්ථ දායක සභාවේ මැදිහත් වීමෙන් සහ අරමන්දා කොටුව ස්වර්ණහංස ග්‍රාම සංවර්ධන සමිතියේ මැදිහත් වීමෙන් ප්‍රදේශවාසීන් විසින් සහල් කිලෝ 2500කට අධික ප්‍රමාණයක් හිරු සහන යාත්‍රාවට අද බහර දුන්නා. හිරු සහන යාත්‍රාව අතිසාර්ථකවත් ලෙස කරන නිසා අස්වැන්නේ කොටසක් අපි ලබා දෙනවා. හිරු මාධ්‍ය ජාලය විසින් කරන මහඟු සේවාවත් නිසි කළමනාකාරයත් අපි මාධ්‍ය වලින් දැකලා පැහැදීමට පත් වෙලා තමයි මේ වගේ උපකාරයක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන අදත් සිදු වුණා. ඒ අනුව අද විෂ බීජ හරණය කෙරුණේ පිළියන්දල රේන්බෝ වැඩිහිටි නිවාසය සහ පන්නිපිටිය සදීනා වැඩිහිටි නිවාසයයි. 077 30 35 930 අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව ලබාගත හැකියි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් කොළඹ කළුතර පුත්තලම සහ යාපනීය දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් බම්බලපිටිය වැල්ලවත්ත මරදාන කොටුව වේල්ලවීදිය කෙසෙල්වත්ත ආදුරුප්පු වීදිය පිටකොටුව කොම්පඤ්ඤ වීදිය මාලිගාවත් යන පොලිස් ස්ථාන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විෂ බීජ හරණය කෙරුණේ මෙලෙසින්. පානදුර උතුර පානදුර දකුණ කළුතර උතුර කළුතර දකුණ සහ වාද්දුව යන පොලිස් ස්ථාන සහ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයත් විෂ බීජ හරණය කෙරුණේ කළුතර දිස්ත්‍රික්කය ආවරණය කරමින්. රතුකුරුස සංවිධානයේ විෂ බීජ හරණය කණ්ඩායම හිරු මාධ්‍ය ආයතනයත් සමග කොරෝනා වසංගත රෝග තත්ත්වය පැතිර යාමේ අවදානම අවම කිරීමට ගන්නා වූ උත්සාහය මම ඉතා අගය කරනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව නාත්තණ්ඩිය කොස්වත සහ දංකොටුව යන පොලිස් ස්ථානද විෂ බීජ හරණය කෙරුණේ මෙලෙසින්. යාපනීය දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩෙයි ඉලවාලේ කන්කසන්තුරේ සහ තෙලිප්පාලා යන පොලිස් ස්ථානයන්ද විෂ බීජ හරණයට ලක් කෙරුණා.
මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ අද පරිත්‍යාග කෙරුණා. ශ්‍රී ලංකා රතුකෘති සමාජය හිරු මාධ්‍ය ජාලයත් සමග එකතු වෙලා අපේ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටට ලබා දුන්නා. ඒ ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ සහයෝගය දිගටම අපිට ලබා දෙවි කියලා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ඇඳරි නීතිය කඩකිරීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. අපි ඉදිකරණයට කිව්වේ නීතිමය ඇඳරි නීතියක් මේ රටේ නැහැ. අපි හැම එකනම ඒකට පිළිපදින්නේ රටේ තියෙන තත්ත්වය නිසා. ඒ නිසා ඇඳරි නීතිය කඩ කරා නීතිය බලපත්‍රය තිබුණේ නැහැ කියලා පටන් ගන්න එකම නීති විරෝධී ක්‍රියාවක්. නිකම්ම මාධ්‍ය ප්‍රකාශ තුළින් ඇඳරි නීති කියලා දාගෙන ඉන්න එක නීති විරෝධී ක්‍රියාවක්. හැබැයි ඒකත් එක්කම මේකනම ඒකට පිළිපදින්න කියලා මොනවද සෞඛ්‍ය තත්ත්වයේ ඒව තියෙනවා. දඹුල්ල විහාරහන්දිය ජයමාවත ඉබ්බන් කටුවාදී ප්‍රදේශවලට අද වනාලියක කඩා වැදීමත් සමග ප්‍රදේශීය ජනතාව දැඩි පීඩාවට පත් වුණා. රටවටා හිරු. මේ සූදානම සමුගෙන යාමට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්